සියලු දෙනාට පින්වත්නි සමසිත සූපත් කරන්නට ලෞතුරු ශ්‍රී සද්ධර්මය මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ පූජනීය රාජසිංහගම තිලක ධම්ම පින්වත් ස්වාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට පින්බර දායකත්වයේ ලබා දෙන්නට යෙදෙන්නේ මාතලේ මිල්ලවානේ පදිංචි විශ්‍රාමික බැංකු නිලධාරී එන්.එම්. තිලකරත්න මහතා සමග සිතුමිනී තිලකරත්න, ප්‍රමුදිකා තිලකරත්න යන දියණියන් සහ අමන්ත තිලකරත්න පුතණුවන් විසින්. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයාණන් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පුත්තාමත්ති ධනං මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං තී. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි පින්වතියනි, අද දවසේදී ඔයැත්තෝ සූදානම් වෙන්නේ බෞද්ධ රූපවාහිනී මාධ්‍ය මගින් විකාශනය කරනු ලබන උතුම් වටිනා සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි. අද සදැහැති පින්බර දායකත්වය ලබාගෙන කටයුතු කරන මාතලේ මිල්ලවානේ පදිංචි විශ්‍රාමික බැංකු නිලධාරී එන්.එම්. තිලකරත්න මහත්මයා සහ එම තිලකරත්න පවුලෙහි දුවා දරුවන් සියලු දෙන බොහෝම සන්තෝෂයට පත්විය යුතු අවස්ථාවක්. ඔබේ පින්බර දායකත්වය නිසා මේ දේශනාව මුළු ලෝකයක් ශ්‍රවණය කරනවා. විශේෂයෙන් මේ දිනවල බොහෝ දෙනා තරමක් වික්ෂිප්ත මනසකින් ඉන්නේ. ලෝකයේ පුරාම බිහිසුණු වාතාවරණයක් නිසා. ඒ නිසා මේ සියලු දෙනාගේම වික්ෂිප්ත මනස සුවපත් කරලා මේ බණ ටිකක් අහනකොට හිතේ ලොකු සහනයක් ඇති වෙනවා. ධර්ම දානයේ බෙදන්නට තියෙන හොඳම කාලවකවානුවක් තුළ ඔබ ලෝකයකටම ධර්ම ඖෂධය බෙදන සුවිශේෂී අවස්ථාව. සාල කුසලයක කොටස්කරුවෝ බවටයි මේ තිලකරත්න පවුලේ මේ මහත්මය ඇතුළු පින්වත් ඔය ඇත්තෝ සූදානම් වෙන්නේ. බණ අහන සියලු දෙනමත් ලොකු කුසලයක කොටස්කරුවෝ බවටයි මේ මොහොතේදී පත් වෙන්නේ. එසේනම් ඊටාම හොඳ අදිෂ්ඨානයක් සිත් තුළ ඇති කරගත යුතු මොහොතක්. මොකක්ද අදිෂ්ඨානය? අපි සෑම සියලු දෙනාටම ගෝර කටුක බිහිසුණු සංසාර කතරින් ඈතර වීම සඳහාම උදව් උපනිශ්‍රය වන කුසලයක් බවටම මේ කුසලය පත්වේවා කියන ඒ උතුම් අදිෂ්ඨානය කවුරුත් පළමුව
ඇති කරගන්න. නොවිසුරුණු තැන්පත් මනසකින් මෙතෙන් සිට ඔය ඇත්තෝ මේ දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. අද අපි මේ සඳහා මාතෘකා කළේ ධම්මපදයේ බාල වග්ගයට අයිති ඊටාම ලස්සන ගාථා ධර්මයක්. පින්නතුන්ට මතකද ධම්මපදයේ මොන වග්ගයටද අයිති? බාල කියන වග්ගයට අයිති ගාථාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බාලයාගේ ස්වභාවය. බාලයා හිතනවලු මෙහෙම පුත්තා මත්ති ධනං මත්ති, මට පුතාලා ඉන්නවා, මට ධනය තියෙනවා. මෙන්න මේ විදිහට හිතන්නේ කවුද? බාලයා. මට පුතාලා ඉන්නවා, ධනෙ තියෙනවා, සියල්ලම හරි කියලා එයා හිතනවලු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධන. තමන්ටවත් තමන් නොමැති කල ධනයෙන් පුතාලගෙන් කවර පළක්ද කියලා උන්වහන්සේ විමසනවා. එතකොට බාලයා මේ මත්තෙමයි ජීවිතේ කටයුතු කරන්නේ. දරුවෝ මල්ලෝ ඒ අය ගැන කතා කරනවා. ඒ වෙනුවෙන් මුළු ජීවිතේම දරුවෝ මල්ලෝ හරකබාන වස්තු වතු පිටි එච්චරයි ජීවිතේ. වෙන ඇතුළත ගුණයක්, ආධ්‍යාත්මික කිසිදු ගුණයක් දියුණු කරගන්න මෙයා කටයුතු කරන්නේ. කවුද පින්වත්නි? බාලයා. මෙයාගේ ජීවිතය තිරිසනෙක්ගේ වගේ. දැන් අපි අහලා තියෙනවා තිරිසනාගේ මිනිස්යාගේ අතර සමාන වෙන කාරණා කීපයක් තියෙනවා. ආහාර, නිද්‍රා, බයමයි තුනංච. ආහාර. මිනිස්සුත් ආහාර ගවේෂණය කරනවා, ආහාර හොයාගන්න කටයුතු කරනවා. තිරිසනත් එහෙමයි, කෑම සොයාගන්න කටයුතු කරනවා. මේක අවශ්‍යයි අපි දෙපිරිසටම. තිරිසනා බඩගින්නට ආහාර ගන්නවා, අපි ආහාර ගන්නේ බඩගින්නටමද? ඒකත් සාදයක් බවට අදපත් කරගෙන ආහාරය සඳහා ජීවිතේ විශාල කොටසක් ඉවරයි. නිද්‍රා. නිද්‍රා කියන්නේ නිදා ගන්න. අපිට නින්දටම සෑහෙන කාලයක් අපත යනවා. අය 7-8ක් නිදිනවා. බණ අහනකොටත් නිදිනවා. ඉතින් මේ විදිහට නින්ද තිරිසනාටත් එකයි අපිටත් එකයි. බය. තිරිසනත් ඉන්නේ බයෙන්, අපිත් ඉන්නේ බයෙන්. මේ දවස්වල තිරිසනන්ටත් වැඩිය අපි ඉන්නේ බයෙන්. බය කියන එක දෙගොල්ලොන්ටම ඒ ආකාරයට සමානයි. මයි තුනංච වර්ගයා බෝ කිරීම. තිරිසනත් කරනවා, මිනිස්යත් කරනවා. වර්ගයා පිරිස බෝ කරන එක. පරම්පරාවක් හදන එක. මගෙන් පස්සේ පරම්පරාව ගෙනියන්න පිරිස හදනවා. ඔන්න ඔය කාරණාවලින් දෙපිරිසම සමානයි කියලා කියනවා. හැබැයි තිරිසනාට බැහැලු සතියක්, සීලයක්, සමාධියක්, ප්‍රඥාවක් හදන්න තිරිසනෙකුට පුළුවන්ද? බෑ. අර හතර පුළුවන්. මිනිසුන්ට පුළුවන්ලු අර ගුණ හතර හදන්න. ධර්මේන තේෂා මදිකෝ විශේෂක්. මිනිසුන්ට විශේෂතාවයක් තියෙනවා. මේ ධර්මයෙන් තිරිසනාගෙන් වෙන් වෙන්න පුළුවන්. මිනිසුන් තිරිසනාගෙන් වෙන් වෙන්නේ මේ ධර්මයෙන්. එයාට පුළුවන් සීලය, සතිය, සමාධිය, ප්‍රඥාව, මෙන්න මේ මහා ගුණ සකස් කරගන්න පුළුවන්නේ මිනිස්සෙකුට පමණයිලු. නමුත් මිනිස්සයත් ජීවිත කාලෙම කරලා තියෙන්නේ ආහාර සඳහාම නම් කටයුතු කරලා තියෙන්නේ. නිදා ගන්නටම නම්, දරුවෝ හදන්නටම නම්, ගෙවල් දොරවල් හදන්නටම නම්. එයත් තිරිසනත් අතර වෙනසක් නෑ. තිරිසන් සතා ඇඳුම් නැතුව අර ටික කරනවා. අපි ඇඳුම් වලින් වෙනසක් තියෙනවා. ඇතුළත වෙනසක් නෑ. ඒ නිසා ඥානවන්තයා නිරන්තරයෙන් අර ඇතුළත ගුණ සකස් කරගන්න උත්සාහ කරනවලු. ප්‍රඥාවන්තයා දරුවෝ මත්තෙම නෙමෙයි කටයුතු කරන්නේ. ගෙවල් දොරවල් හදන්නටම නෙවෙයි, වස්තුව වැඩි කරන්නටම නෙවෙයි, සීලයක් සඳහා. අපිට සිල් ගන්නට අද පොයේ දවසවත් සමහර අයට තියෙනවද? අනේ සිල් ගන්නට වෙලාවක් තියෙනවා. භාවනා හුස්ම ගන්නටවත් වෙලාවක් නැහැ. ඒ තරම් මේ ඇවිල්ලා තියෙන්නේම ගෙදරක් හදලා දරුවෝ 4-5 දිනක් හදලා යන්ට වගේ සමහරු වැඩ කරගන්න. ඒ නිසා පින්වත්නි මතක තියාගන්න, මෙන්න මේ ඇතුළත ගුණ ඔබ සකස් කරගන්න අනිවාර්යෙන් කටයුතු කළ යුතුයි.
වෙනදටත් වැඩිය හොඳ අවස්ථාවක් අපට මුණ ගැහිලා තියෙනවා. අද කියන්නේ පුළුවන් තරම් හුදකලා වෙන්න, තනි වෙන්න. අද ගම් හුදකලා කරනවා. අපටත් කියන්නේ පුළුවන් තරම් කොහොම ඉන්න කියලාද? හුදකලා වෙන්න, තනියෙන් ඉන්න. දැන් බුදුරජාණන් වහන්සේ අපිට මේ පිළිම වහන්සේ දිහා බලන්නකො පෙන්වන්නේ මොකද්ද? හුදකලා. උන්වහන්සේ ඇතැම් වස් කාලවල 3 මාසෙම වනාන්තරයට ගිහිල්ලා තනියම වැඩ ඉන්නවා. කිසි කෙනෙක් එවන්න එපා. පිණ්ඩපාතයේ ගින භික්ෂුව හැර. තනිකම විවේකය හුදකලාව කියලා කියනවා මේකට. අපි මෙහෙම පිරිසක් අපි බුදුදහමත් එක්ක ඒකාබද්ධව හුදකලාවට ප්‍රිය කළ පිරිසක් බටහිර කරණයට ගිහින් අද තනියෙන් ඉන්න අපි කැමතිද? නිතර පිරිස ඇසුරු කරන්න සාද තියන්න පිරිස ඕනේ අපිට. ගෙදර ඉඳන් හරි දුරකථනෙන් හරි විවිධ තාක්ෂණික ක්‍රම ඔස්සේ හරි මිතුරු වැඩි පිරිසක් එක්ක ඇසුරු කරන තත්ත්වයට අපිපත් වුණා. පිරිස ඕනේ. ඉපදුනේ තනියම. මිය යන්නෙත් තනියම. මේ භාවනා කරනවා කියලා කියන්නේ ඇත්තටම හුදකලා වෙනවා. තමන් එක්ක තමන් තනි වෙනවා. ඉන්සයිට් ඇතුළට එනවා. අජ්ජත් ඇතුළේ ජීවත් වෙනවා. තමන් එක්ක තමන් ජීවත් වෙනවා. මේ මොහොතේ ජීවත් වෙනවා. හයත් එක්ක ජීවත් වෙනවා. තමන්ගේ හුස්මත් එක්ක ජීවත් වෙනවා. ඇතුළට ඇවිල්ලා අතීතය අතහැරලා අනාගතය අතහැරලා වෙන කෙනෙක් දෙයක් ගැන ඒවා ඔක්කොම අතහැරලා දාලා තමන්ගේ මේ නාසිකාග්‍රේ මතුවලා තියෙන හුස්ම රැල්ලේ හිත තියෙනවා. හුදකලා. පුදුම සැනසෙල්ලක් නේ පින්වතුනි. ලෝකෙක බර නිදහස්නේ. හුස්ම දෙකක් දවසකට 100න් ගන්නට කොය 100න් හුස්ම ගත්ත වෙලාවේ ඔබ ලෝකෙට බැඳිලාද? ලෝකෙම අතහරින්න වෙනවා හුස්මට හිත ගන්නට නම්. හුස්මට හිත ගත්තා යන මුළු ලෝකෙක බර අසහන ආතති සියල්ල අයින් කරලා. අද වෛද්‍යවරුත් කියන උදේට විනාඩි 10ක් හවසට විනාඩි 10ක් අනිවාර්යෙන් ආනාපාන සතිය කරන්න. පෙනහැල්ල ආශ්‍රිතව ඒකට ව්‍යායාමයක් ඕනේ. මේ රෝග හැදෙන්නේ ඒක නොකරන අයට සක්මන් ටිකක් කරන්න, භාවනාවක් කරගන්න, සතිමත් වෙන්න, මනස නිරවුල් කරගන්න, එකඟ කරගන්න. මේකට අසහන වැඩි, ආතති වැඩි. ලෙඩ මනසක් අපට තියෙන්නේ. පුදුම බාහිර දේවල් තොගයක් පටවගෙන අතීත බර, අනාගත බර, ඇමරිකාව රටවල් තොටවල් විවිධ දේවල් තොරතුරු වලින් පිරීලා පුදුම අසහනකින් දුකකින් ඒ මදේවල ටෙලිනාට්‍ය ටිකක් බලනවා. මේ දවස්වල වැඩියෙන් රූපවාහිනිය ළඟ මේවා බලලා කොයි නිරෝගී මනස. ඉතින් කියනවා අසහනෙ කියනවා. ඇයි මේ ලෝකෙක බර නිතර ත්‍රස්තව ඉන්න ගතිය. හුස්මට හිත දාන්නකො පිංගතුනේ කිසිම බයක් එන්නේ නැහැ. මේ බුදුහාමුදුරන්ගේ අරමුණ බුදුහාමුදුරු කිව්වේ ගෝචර අරමුණේ පිහිටන්න කිව්වා. හුදකලා වෙන්න. ඕම් භාවනා කියලා කියන්නේ ලෝකෙත් එක්ක කරන ගනුදෙනු අතහැරලා තමන් එක්ක තමන් ජීවත් වෙනවා. කෙලෙස් නැහැ. මමත් එක්ක මම. අපට ඒක අද කොච්චර ඈත් වෙලාද කිව්වොත් අපට මේ ලෙඩේ හැදුනත් කමන්නේ තනියෙන් ඉන්න වෙන එක තමයි ප්‍රශ්නේ. නැද්ද? ලෙඩේ හැදුනත් කමන්නේ ස්වාමීන් වහන්සේ තනියෙන් දවස් 14ක් හිතා ගන්න පුළුවන්ද? ඉන්න පුළුවන්ද? බෑ පින්වද තනිකමට බයක් අපිට තියෙන්නේ. තනියෙන් ඉන්නේ කොහොමද මේ? ගෙදර කට්ටියත් එක්කම ඉන්න තිනොත් නම් කැමති. ඒ නිසා හොරෙන් හරි පැනලා යන්නේ බලන්නකො පින්වත මේ ආනාපාන සතිය වඩන්න ආරණ්‍යයකට යන්න තනි වෙන්න. දැන් අද කී දිනෙක තනි වෙලා ඉන්නවද? අපිටත් ඒට අනිත් වෙන්න පුළුවන්. මෙන්න පින්වතුනි උනොත් එහෙම මං කියන්නේ වෙන්න කියනවා නෙවෙයි හුදකලාවෙන් ප්‍රයෝජන ගන්න. ඒ දවස් 14න් 15න් ආනාපානෙ ওই ටිකේ වඩන්නකො. සක්මන් භාවනාවක් කරගන්නකො. ඇතුළත සතිය හදා ගන්නකො. බැරි විච්ච සිල්පද ටික රැක ගන්නකො. සමාධියක් හදා ගන්නකො. ප්‍රඥාව විපස්සනාවක් කරන්නකො. දැක්කද පින්වත්? මේකට පුරුදු වුණාට පස්සේ තනියෙන් ඉන්න පුරුදු වුණොත් ඒක සැනසෙල්ලක් කරගත්තොත් හුදකලාවට ප්‍රිය ගතියක් ඇති කරගත්තොත් අපිට කිසි බයක් නැහැ පින්වත්නි. ආන්ගේ රැකවරණ ශක්තිය අපට සලසා ගන්නට තමයි මේ ධර්ම දේශනාව කරන්නේ. දැන් මෙයා පින්වත්නි ගුරුවරයෙක් ළඟට යනවා. මෙයා අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. මං ඇතුළත ಗುಣ හදනවා. මං සතිය දියුණු කරනවා. සමාධියක් හදා ගන්නවා. ප්‍රඥාව සඳහා අවශ්‍ය කරන එකඟ මනසක් බවට මගේ මනසපත් කර ගන්නවා. ඒ සඳහා අපට පළවෙනි කාරණේ පින්වතුනි හොඳ ගුරුවරයෙක් අවශ්‍යයි. ඒකට කියනවා සුත අනුග්‍රහිතය කියලා. මොකද්ද කියන්නේ? සුත අනුග්‍රහිතය. කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරනවා. කල්යාණ මිත්‍රයා කියන්නේ කල්යාණ ධර්මමයි. අපට කල්යාණ මිත්‍රයෝ නැහැ.
ඉන්න ඔක්කොම කියන්නේ ගෙවල් කන බොන හැටි, වස්තු හොයන හැටි, දරුවෝ මල්ලෝ හදන හැටි, කන බොන හැටි. ඕ කල්යාණ මිත්‍රයෝ ඌවා කියන්නේ. කල්යාණ මිත්‍රයා කියන්නේ ඔය බාහිර දේවල්. අර ත්‍රිසං ගතියෙන් වෙන්වෙන්න පුළුවන් දේවල් ඇතුළත ගුණ හදන්න. සිල් ගන්නට, භාවනා කරන්න, ප්‍රඥාවක් දියුණු කරගන්න. ඕ කල්යාණ මිත්‍රයා කියන්නේ ඒවා ගැන. ඒ නිසා ඔබ සුත අනුග්‍රහිතය වුණ පළමුව ඇති කරගන්නවා කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරනවා. කල්යාණ මිත්‍රයා කියලා දෙනවා සීලය අවශ්‍යයි. සතියක් සඳහා සමාධියක් සඳහා මූලික පදනම මොකද්ද? සීලය අවශ්‍යයි. දැන් ඔබ දන්නවා හේනක භෝගයක් රෝපණය කරන්නට නම් දඬු වැටක් ගහන්න වෙනවා. ආරක්ෂා කරගන්න අර භෝගේ එන සතුන්ගෙන්. ඒ වගේ අපිත් මේ ඇතුලේ සමාධිය කියන භෝගය, සමාධිය කියන ගුණය පැලේ හදන්න සූදානම් වෙන්නේ. හැබැයි බාහිරින් ආරක්ෂා වෙන්න කරගන්න වෙනවා. දඬු වැටක් ගහ ගන්නවා වගේ. අපි ඉස්සෙල්ලම මොකද කරන්නේ? සිල් ගන්නවා. සීලය අදිෂ්ඨාන කරගන්නවා. පංචශීලයේ, අෂ්ටාංග සීලයේ මෙන්න මේ කියන සීලේ කයේ වචනේ සංසුන්කම, කයේ වචනේ හික්මීම, කාය වාක් සමෝදානං සීලං. මෙන්න මේ දෙක පළමුව පිරිසිදු කරගන්නවා පින්වත්නි. සීලය කුමක් සඳහාද? සමාධිය සඳහා. ඔන්න දැන් පිරිසිදුයි. කය වචන පිරිසිදුයි. විපිලිසර නෑ. දුසිල්වතා බයෙන් ත්‍රස්තව ඉන්නේ. මනුෂ්‍ය ඝාතන කරන, සිල්පද කඩන කෙනා නිතර බයෙන් තනිවෙන්න බයයි. නිතර මත්පැන් ඕනේ, සිහියෙන් ඉන්න බයයි. කරුවල වෙනකොට බයයි. බයෙන් ඉන්න නිතරම අසහනින් ඉන්නේ දුසිල්වතා. එතකොට S2 පියාන භාවනා කරන්න පුළුවන්ද? බෑ. ඒ නිසා පළමුව සීලය අවශ්‍යයි. ඒ නිසා ඔන්න විපිලිසරි නැති මනසක් ඇති කරගන්න පළමුව සීලය දඬු වැටක් ගහගත්තා වගේ ඕන් ආරක්ෂාව තහවුරු කරගත්තා. දැන් භෝගය ඇතුලේ හදන්න පුළුවන්. දැන් අනතුරුව පින්වත්නි අර ගුරුවරයා කියලා දෙනවා මොනවද? සක්මන් භාවනා කරන හැටි. පින්වතුන් දන්නවද? සක්මන් මළුවක් නිවසේ තියෙනවද? මේ බණ වලින් අපි අනන්තව දේශනා කළා සක්මන් කරන්න. බුදුරජාණන් වහන්සේ සක්මන කොච්චර කළාද? අප්පා බාදෝ ලෙඩ අඩුයිලු. මේ කාලේ හරි වටිනවා. කය කර්මන්නේ කරගන්න, වීරිය වැඩි කරගන්න, කය උණුසුම තියාගන්න, ස්නායු රෝග අවම කරගන්න, මොළේ වර්ධනය වෙනවා. මේ සක්මන් භාවනාව gedara තියෙන්න මොනේ භාවනා මළුවක්, සක්මන් මළුවක්. අතීත දැකලා ඇති අනුරාධපුර පොළොන්නරුව ගියාම සක්මන් මළු කොච්චර තිබ්බද? අපේ ජාතිය ශ්‍රේෂ්ඨ උනේ ඒකයි. සක්මන තිබ්බා. අද අපි සක්මනෙන් ඈත් වුණා. මහ පොළොවේ පය තියන්නේ නැහැ. සපත්තු සරෙප්පු උඩ ඇවිදින්නේ. ඒකටලා කියනවා ලෙඩලු, ඇස් ලෙඩලු. විවිධ ලෙඩ ආසහන ඇති වෙනවා. ඇයි? සක්මන කරන්නට දන්නෙත් නැහැ, කරන්නෙත් නැහැ. දැන් අර කුරුවරයා කියලා දෙනවා සක්මන් භාවනා කරන හැටි. දැන් මෙයා පරියංක භාවනාවකට පෙර දන්නවා පළමුවෙන් කළ යුතු භාවනාව මොකද්ද? ඉඳගෙන කරන භාවනාවකට කලින් කරන්න ඕනේ මොන භාවනාවද පින්වත්නි? සක්මන් භාවනා. එතකොට කය හොඳට කර්මන්නේ වෙනවා. ලේ ධාතුව ගමන් කරනවා හොඳට. අපි කිසිවක් සක්මනක් නැතිව ගිහිලා ආනාපාන සතිය කරන්න කියලා ඉඳගත්තොත් එක්ක කෑම ගත්ත ගම එක්ක උදෑසනක හරියයිද පරියංගේ? අසාර්ථකයි. මොකද වීරිය ඇති වෙලා නැහැ කලින්. සක්මන පළමුවෙන් ඇති කරගත යුතුයි පරියංකයට පෙර. එතකොට සමාධියට අවශ්‍ය කරන පෙළ ගැස්ම සක්මනින් ඇති වෙලා. දැන් ගුරුවරයා කියලා දෙනවා කරන හැටි මෙයා සක්මන් මළුක හොඳට අඩුම අවම පැය භාගයක්වත් මේ භාවනාව මෙයා පුරුදු කරනවා. පුරුදු කරලා පින්වත්නි සක්මනකින් කය කර්මන්නේ කරගෙන ගත සීතල කරගෙන හොඳට අත්පා සෝදාගෙන දැන් ඔන්න සක්මනෙන් ඇති කරගත්ත චංකමාදි ගතෝ සමාධි චිරට්ටිතිකෝ හෝති. ඒ සමාධිය හොඳ එකඟකම ඒ විදිහටම තියාගෙන සතිය කඩා ගන්න නැතුව පරියංකයට යනවා. දැන් ගුරුවරයෙක්ගෙන් අහලා තියෙනවා භාවනා කරන්න හැටි හොඳට මෙයා දන්නවා. ඕම් පින්වති පල්ලංකං ආපුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත පලක් මැදගෙන බලන්නකො බුදුරජාණන් වහන්සේ ඕකනේ අපිට දේශනා කරන්නේ. මේ මං වගේ මේක කරන්න ඇතුලේ ජීවත් වෙන්න ආනාපාන සතිය කරන්න. ඕක තමයි බුදු පිළිම වහන්සේ අපිට පෙන්වන්නේ. අපි ඒක පැත්තකින් තියලා වෙන මොනවදෝ ධර්මයේ කියලාද කරන්නේ. දැන් මෙන්න මේ බුදුහාමුදුරුවෝ මේ පෙන්නනවා පිළිම වහන්සේ දිහා බැලුවත් අපිට ඔච්චරයි උන්වහන්සේ
බාහිර අතහැරින්න ඇතුලේ ජීවත් වෙන්න ඔච්චරනේ පින්නන්නේ පින්වත්. මෙන්න මේ ශ්‍රේෂ්ඨ වැඩේ කරන්න මෙයා උත්සාහ කරන්නේ. දෙවිවරු සාදු කියනවලු පින්වත්. මේ බණ ඇහුවට හිතෙන්නේ නැහැ කරන්න පෙර කුසල් තියෙන්න ඕනේ. මෝරපු ප්‍රඥාවක් තියෙන කෙනෙකුට මේ බණ ටික ඇහෙනකොට වීරියක් ඇති වෙනවා මං කරනවා මේ වැඩේ. ඕම් පින්වත්නි. මෙයා ගිහිල්ලා පළඟක් බැඳගෙන හොඳට පට්ටල් ලාසනයක් පල්ලංකම් කියන්නේ ඒකයි. පළක් බැඳගෙන උජුං කායං කය එහෙට මෙහෙට නැමෙන්නේ නැතුව ස්වභාවිකව හුස්ම රැල්ල සිද්ධ වෙන විදිහට කය ඍජුව තියාගෙන වාඩි වෙලා දැන් පින්වත්නි මෙයා හුස්ම රැල්ලට හිත දානවා. ලෝකෙම අතහැරලා දැන් මෙයාගේ එකම අරමුණ බවට පත් කරගන්නේ මොකද්ද? හුස්ම රැල්ල මධ්‍යස්ථ අරමුණක්. උච්චර වටිනවද බලන්නකෝ. මදහත් අරමුණක්. ඒ වෙලාවේ මතුවලා තියෙන නැවත නැවත මතුවෙන ස්වභාවයෙන් මතුවෙන මේ ප්‍රත්‍යක්ෂය වෙත ඉබේම හුස්ම ගන්න එක අපි කරන්න ඕනේ ශරීරේ කරන වැඩක්. ගලන ගංගාවක් දිහා ගොඩ ඉඳන් බලාන ඉන්නා වගේ අපි මැදිහත් නොවි අපි කරන්නේ මේ නාසිකාග්‍රේ හිත පිහිටුවාගෙන හුස්ම රැල්ලත් එක්ක හිත තියනවා. එකම අරමුණ බවට පත් කර ගන්නවා හුස්ම රැල්ල. සෝ සතෝ අස්සසති සතෝ පස්සසති. ඔහු සිහියෙන් ආස්වාස කරයි සිහියෙන් ප්‍රස්වාස කරයි. මොන තරම් ශ්‍රේෂ්ඨයක්ද බලන්නකෝ පින්වත්. දවසකට හුස්ම දෙකක්වත් අපි සිහියෙන් ගන්නවද? අඩුම තරමේ හුස්ම දෙකක්වත් බේර ගන්නවද අපි දවසකට? අනිත් හැම වෙලාවෙම අපිරිසිදුයි කියමුකෝ. හුස්ම දෙකේ හිත තියෙන වෙලාවේ මොන තරම් පිරිසිදුද හිත පින්වත්. නීවරණ නැහැ. එතකොට මෙන්න මේ தත්වෙට මෙයා පත් වෙනවා. සිහියෙන් ආස්වාස කරයි සිහියෙන් ප්‍රස්වාස කරයි. පින්වත්නි දැන් ඔන්න සතිය ඇතුල් වෙන වෙලාවේ ඇතුල් වෙන බව දන්නවා. පිට වෙනකොට හුස්ම පිට වෙන බව දන්නවා නම් සතිමත් 100%ක් මේ මොහොතේ හුස්ම රැල්ලත් එක්ක හිත තියෙන්නේ. අතීතයේද අනාගතයේද වෙන කෙනෙක් ළඟද හිත වෙන දෙයක් ළඟද ඇමරිකාවේද චීනයේද ජපානයේද අපි ඒ වගේ හිත තියෙන්නේ. හැමතැනම හිත. දැන් මේ හිත ඇතුළට ගත්තා අජ්ජත් අරමුණේ තියෙනවා. කුසල් අරමුණක තියෙනවා. මෙන්න මෙහෙම හුස්මත් එක්ක හිත තියමින් ඉන්නකොට දැන් අර පැලේ අපි ගිහිල්ලා භෝගයක් වගා කරන්නට දැන් ඔන්න ශේස්ත්‍රයේ හිටවනවා පැලේ. ඒත් එක්කම පින්වත්නි අර මුලින් උපුටා දමපු අර අයින් ගලවලා දාපු වල්ලායේ මතු වෙනවද නැද්ද? භෝගයක් දැන් හේනක හදපු ගමන් හැදුවට පින්වත්නි වල් එන්නේ නැතුව තියෙනවද? එනවා නැගීගෙන එනකොට වල් ගලවන්න ඕනේ. ආයෙත් දෙවෙනි සැරේත් ගලවන්න ඕනේ. ආයෙත් වල් හැදීගෙන උට ආයෙ ගලවන්න වෙනවා. තේරුණාද? මෙන්න මෙව තුන් සැරයක් වල් ගලවන්න වෙනවලු. කෘෂිකර්මයේ කරපු අය දන්නවා. එතකොට අපිත් මේ හුස්ම රැල්ල තියන්න හැදුවට මෙන්න මේ භෝගය සමාධිය කියන භෝගය ඇතුළත මේ වටිනා ගුණය හදන්න හැදුවත් අර වල් ටික නැවත පැලවීගෙන භෝගයට හානි කරව ඇති වෙන්න වගේ අපේ හිතෙත් නීවරණ කියන වල් හට ගන්නවද නැද්ද? හුස්ම රැල්ලේ ඉන්නෙම නෑ. මේන් හුස්මත් දෙකක් පේනවා. මේන් දුව පුතා අරක බාන වස්තුව වතු පිටි ලෙඩ ගැන මතක් වෙනවා. කොරෝනා මතක් වෙනවා. ඉව්වා මෙව්වා මතක් වෙනවා. මරණ වැරටි මතක් වෙනවා. සංඛ්‍යාලේඛන මතක් වෙනවා. බල ප්‍රවෘත්ති මතක් වෙනවා. නීවරණ වලට හිත යනවද නැද්ද? ඇයි ඒ වගේමනේ පින්වතුනි උදේ ඉඳන් හැන්ද වෙනකන් ටීවී එක ළඟයි ඔව්වමයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට. වෙන මේ හුස්මක් බලන්න වෙලාවක් තියෙනවද අපිට? මේ දවස්වල කොහොමද? නීවරණ දුව පුතා හරක බාන මට දාලා යන්න වෙයිද? අයියෝ මෙව මන් නැති වුණොත් මොනවා කරගයිද? මගේ වස්තුව මෙච්චරක් තියෙනවා. මගේ වාහනේ කවුරු ගයිද දන්නේ මන් නැති වුණ බයි දෙන්නේ නැද්ද? මේවක් දාලා යන්නේ කවුද? කවුරු ගයිද දන්නේ නැහැ. ඒකනේ. හරි ප්‍රශ්නයක නීවරණ කියන්නේ මේවට කාමච්ඡන්දේ කියලා කියන. දරුවෝ හරක බාන වස්තුව වතු පිටි. ඔව්වට හිත යනවා. හුස්ම රැල්ලේ ඉන්නේ නැතුව මේවා ඒ වෙලාවේ මතු වෙනවා නම් ඕ වල් පැල හැදෙන්නා වගේ අර නීවරණ මතු වෙන්නේ පින්වත්. එක්ක ද්වේෂය එනවා. හුස්ම රැල්ල දෙකක් බලනවා. මේන් තරහ එනවා. ද්වේෂය ඇවිස්සෙනවා. කැක්කුම් වලට හිත යනවා. දැක්කද පින්වත්? නීවරණ. මෙන්න හිත විසිරීලා යනවා. අතීත සිද්ධි දාමයක හිත පැටලෙනවා. අතීතේ කරපු කියපු දේවල් අනාගතේ මොනවා වෙයිද කොහොම වෙයිද? මගේ දරුවන්ට මොනවා වෙයිද? බයකින් ඉන්නේ පින්වත්. පුදුම බයකින් පීඩනයකින් අපි ඉන්නේ පින්වත්. නීවරණ සතුරු බැට දෙනවා. සැකේනවා මේ හුස්ම බලලා පුළුවන් ද නිවන් දකිට මේක කරලා හරියනවා. ආන් සැක සංකා. ඔන්නෝම වෙද්දී
කියනවා පින්වත්නි නැවත නැවතත් මූල කමඨහනටම හිත දාන්න කියනවා. හිත විසිරෙනවා නම් ගොඩක් මෙනෙහි කරන්න කියනවා. ඇතුල් වෙනවා පිට වෙනවා 1යි. ඇතුල් වෙනවා පිට වෙනවා 2යි. ඇතුල් වෙනවා පිට වෙනවා 3යි. ඔය විදිහට ගණන් කරන්න 9ට යනකම්. ආපහු මුලට එන්න 9න් පස්සේ. ඔය විදි උපක්‍රම ගුරුවරයා කියලා දෙනවා. සාකච්ඡා කරන ගුරුවරයාත් එක්ක මෙයා. හුස්ම දෙකක් බලනකොට හිත යනවනේ ස්වාමින් වහන්සේ. ගුරුවරයාට කියනවා. ගුරුවරයා උපදෙස් දෙනවා. එයාගේ හිත දිහා බලලා ගැළපෙන විදිහට අත්දැකීම් ඇති ගුරුවරයා කමඨහන සුද්ධ කරනවා. මේකට කියන්නේ මොකද්ද? කමඨහන සුද්ධ කරගන්නවා. කමඨහනක් වඩනකොට ඇතිවිට ගැටලු විසඳ ගන්නවා ගුරුවරයා හරහා. ඔන්න ඔය විදිහට පින්වත්නි මෙයා බලාගෙන ඉන්නකොට ආනාපානෙට හිත දාලා ගුරුවරයා කියනවා වැඩියෙන්ම ඔබට බැට දෙන සතුර කවුද කියලා බලන්න. තමන්ගේ හිත හුස්මේ තිබ්බත් වැඩියෙන් කැඩෙන්නේ මොකටද කියලා බලන්නයි කියලා කියනවා. හරියට රෝග විනිශ්චය කරන කෙනෙක් වගේ. ලෙඩේකට ප්‍රතිකාර කරන්න නම් පළමුව රෝගය මොකද කරන්න වෙන්නේ? විනිශ්චය කරගන්න වෙනවා. ඒ වගේ මෙයාට බෙහෙත් කරන්න නම් අවශ්‍ය වෙනවා තමාටම තමන්ගේ හිත කැඩෙන අරමුණ මොකද්ද? මේක තමන්ටම සිද්ධ කරගන්න වෙනවා පින්වත්නි. හුස්මට හිත දාලමයි මේක කරන්න වෙන්නේ. හුස්මට හිත දානකොට සමහරුන්ගේ හිත විසිරෙන්නේ ශබ්දවලට. මොනවටද? පුංචි පුංචි සද්ද, පොඩි පොඩි සද්ද, සද්දු කෑ ගහනවා, ඔර්ලෝසුවේ සද්ද එක්ක ඇහෙනවා, ෆෑන් එක කැරකෙනවා නම් ඒක කරදරයක් වගේ. මේ ෆෑන් එක දැන් නැති වුණාට කරදරයක් නැති වුණාට ඔර්ලෝසු බට්ටගේ සද්දේ පවා කරදරයක් වගේ දැනෙනවා සමහරුන්ට. මේක සද්දවලටමයි කැඩිලා යන්නේ සමහරුන්ගේ. සමහරුන්ට කොච්චර ශබ්ද තිබ්බත් ප්‍රශ්නයක් නෑ පින්වත්නි. කොච්චර ශබ්ද බාහිරින් ආවත් එයාගේ ඒ සතිය කැඩෙන්නේ නෑ. හුස්මේ හිත තියාගන්න පුළුවන්. හැබැයි එයාට ප්‍රශ්නේ තියෙන්නේ වේදනා. මොකද්ද එයාගේ ප්‍රශ්නේ? එයා කියනවා ස්වාමින් වහන්සේ මට නම් ශබ්ද කොච්චර තිබ්බත් ප්‍රශ්නයක් නෑ. වේදනා එනවනේ. ඇතුළට ගත්ත ගමන් කකුල් රෙදෙනවා, දැවිල්ල එනවා, කොන්ද රෙදෙනවා, අත්පාවල දැවිලි ගතිය එනවා. කූඹි කන්නා වගේ, කඩියෝ කන්නා වගේ දනවා වගේ වෙලාව. දැන් මෙයා කියනවා. ඒතර එයාගේ සතිය කැඩෙන්නේ මොකටද? එයාගේ සතුර කවුද පින්වත්නි? ශබ්දද වේදනාද? එයාගේ සතුර වේදනා. මුල් කෙනාගේ ශබ්ද, දෙවෙනි කෙනාගේ වේදනා. තව කෙනෙක් කියනවා ශබ්ද කොච්චර තිබ්බත් මට ප්‍රශ්නයක් නෑ. වේදනත් ඉවස ගන්න නම් පුළුවන්. හැබැයි මගේ හිත කැඩෙන්නේ ආනාපානෙ ඉන්නේ නැතුව හිත විසිරීලා යන්නේ සිතුවිලි. මොකද එයා කියන්නේ? හිතුවිලි එනවනේ. විවිධ සිතුවිලි මතක් වෙනවා. හිතපුවත් නැති ඒවා. සමහරු කියනවා. කවදාකවත් මට හිතිච්ච නැති සිතුවිලි සෑහෙන කාලයකට කලින් මං කරපුවා මේ මතක් වෙනවා දැක්කද? ඒ විතර්ක මෙයාට බාධා කරනවා. දැන් පින්වත්නි තම තමන්ගේ සතුරා කවුද කියන එක අවබෝධ කරගන්න හැක්කේ කාටද? තමන්ටමයි. ඒකට වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා අපිට පුළුවන් ද ඒකට විසඳුමක් හොයාගන්න? අනේ දොස්තර මහත්තයෝ මගේ මේ සතිය කැඩෙන්නේ මොකේද කියලා දෙන්නකෝ කියලා පුළුවන් දහන්න කාගෙන්වත්? ලෝකේ කිසිම කෙනෙක් නැහැ ඔකට ගුරුහරුකම් දෙන්න පින්වතුනි. හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයේ විතරයි. ඕනෑතරම් පොත් බලන්න. ඕනෑතරම් ඔය අන්තර්ජාලයට ගිහින් බලන්න. කිසිම ක්‍රමයක් ඕකට නැහැ. උගත්තුන්ගෙන් අහන්න. මහාචාර්යවරුන්ගෙන් අහන්න. කිසිම කෙනෙකුට බෑ. බුදුරජාණන් වහන්සේමයි පිළිතුරු දෙන්නේ පින්වත්නි ඔකට. ආනාපානෙට නැවත නැවත දාලා බලන්න තමන්ගේ හතුර කවුද කියලා. තමන්ගේ චරිතය හඳුනා ගන්න. තමන්ගේ චරිතය හඳුනා ගන්න පුළුවන් කාටද? තමන්ටමයි. මගේ හිත කැඩෙන්නේ ශබ්දවලට. ඕන් එයා හඳුනාගත්ත එයාගේ චරිතය. හැබැයි තව කෙනෙක් හඳුනා ගන්නව මොකද්ද? මගේ හිත කැඩෙන්නේ හුස්ම රැල්ලේ ඉන්නේ නැතුව ගසාගෙන පිටට යන්නේ. පාරෙන් පිටට පයින්නේ. තෝරා දුන්න අරමුණේ නොයිද? හිත පිටට පයින්නේ මගේ හතුරා වේදනා කියලා කියනවා සමහර අය. දැක්කද එයාගේ චරිතය හඳුනාගත්තා? ඇතම් කෙනෙක් කියනවා සිතුවිලිමයි මට කරදර කරන්නේ. දැක්කද පින්වත්? එතකොට චරිත තුනක් ඔන්න හඳුනා ගන්න. ඔබ මොකේද කියලා භාවනා කරන අය නම් දන්නවා. මගේ හිත මේක තමයි මගේ හතුරා. මගේ බාධකේ මේක තමයි. එයා හඳුනාගත්තා. එසේ හඳුනාගෙන පින්වත්නි ඒක වාර්තා කරන්න ඕනේ කාටද? අර ගුරුවරයාට. මම මෙහිම ආනාපාන සතිය කමඨාන වාර්තාව කියලා එකක් තියෙනවා. ඒකේ ලියනවා
මං මූල කර්මස්ථානයේ විදිහට කරන්නේ ආනාපානේ මං හුස්ම ඇතුල් වෙනවා කියලා ඇතුල් වෙනලා මෙනෙහි කළා පිට වෙනවා කියලා පිට වෙනවා වෙලාවෙ මෙනෙහි කළා මට ඒ වෙලාවේ ඇතුල් වෙන හුස්ම දැනුනේ මෙහෙමයි පිට වෙන හුස්මේ දැනුනේ මේ විදිහටයි ආන් වාර්තාව ඉදිරිපත් කරන හැබැයි මට බාධා ආවේ මෙන්න මේවා හුස්ම රැල්ලේ හිත තියෙන්නේ නැතු මේවට කැඩිලා ගියා කියලා ගුරුවරයාට කිව්වහම ගුරුවරයා ඔන්න සමත උපක්‍රමයක් විදිහට කියලා දෙනවා බැරිද බලන්නකොය ශබ්ද තියෙද්දි හුස්ම දිහා බලන්න. දැන් මොකද ගුරුවරයා කියන්නේ පින්වත්නි? ශබ්ද තියෙද්දිම හුස්ම බලන්නකො. වේදනා තියෙද්දිම හුස්ම දිහා බලන්නකො. සිතුවිලි තියෙද්දිම මොකද කරන්න ඕනේ? හුස්ම රැල්ල බලන්නකො කියලා ගුරුවරයා උනන්දු කරනවා මේ යෝගාවචරය. ආදුනිකයි මෙයා. දන්නේ මග පෙන්නනවා. අර බාධක තිබ්බට කමන්නේ එව්ව අස්සෙන් බලන්නකො හරහා බලන්නකො. මේකට කියනවා හරහා බැලීම කියලා. මොකද්ද කියන්නේ? අතරින් බලනවා ඒවා අතරින් බලන එක. මේක තවත් දක්ෂකමක් පින්වත්නි. සතියේ තවත් තීව්‍රතාවය ඇති වෙනවා වැඩි දියුණු වෙනවා. සතිය ප්‍රබල වෙනවා ශක්ති සම්පන්න වෙනවා. මෙහෙම බලනකොට මෙයාට තේරෙනවා සද්ද තිබ්බත් හුස්ම රැල්ල ඇතුල් වෙන පිට වෙන එක නතර වෙනවද පින්වත්නි? වේදනාව කියලා මේ හුස්ම රැල්ල නතර වෙනවද? නෑ. සිතුවිලි මේ එනවා කියලා හුස්ම රැල්ල නතර වෙනවද? නෑ. බලනකොට මෙයාට පේනවා මේ මොන ප්‍රශ්න තිබ්බත් හුස්ම රැල්ල කියන එක බලන්න පුළුවන් ඕනේ නම් අපි මොනතරම් වැඩ තිබ්බත් හුස්ම ගන්න එක නතර කරනවද? ආමුදුරුනේ මට ගොඩාක් වැඩ තියෙනවා මට මෙච්චර වැඩ තියෙනවා මම හුස්ම ගන්න එක පොඩ්ඩක් නතර කරලා ඉන්නම් කියලා අපි එහෙම කියනවද? නෑ පින්වත්නි බලන්නකෝ අපි මොනවා කරත් මේ හුස්ම රැල්ල නතර වෙන්නේ නැහැ පින්වත්. යන්න කිව්වත් යනවද? නෑ බලන්නකො බුදුරජාණන් වහන්සේ දීපු කර්මස්ථානේ. අම්මා මැරුණත් තාත්තා මැරුණත් දරුවා මැරිලා. පටාචාර කිසాగෝත මේ අහලා දෙනව නේද? මේ මැරිලා එයා බුදුහාමුදුරු කියන වර්තමානෙට එන්න. රැකවරණය ඇති කරගන්න. ගෝචර භූමියේ ඉන්න. හුස්ම රැල්ල බලන්නකො. දරුවා මැරිලා කියලා හුස්ම රැල්ල නතර වෙලාද? ඒකට ආපු ගමන් සෝගේ නෑ. පටාචාරට අඩන්න පුළුවන් පින්වත්නි අතීත සිද්ධිත් එක්ක අනේ මගේ දරුවා නැති වුණා මෙහෙම මහත්තයා ණයෙක් ගාලා මේ මොන සිද්ධිද අතීත සිද්ධි එව්වට හිත ගිය ගමන් දුක එනවා හැබැයි හුස්මට හිත දාපු ගමන් හිත දුක එනවද නෑ අපිටත් ඕකමයි පින්වත්නි අපිටත් තාත්තා අම්මා මැරුණා දුක් වෙන්න ඕනේ නම් අතීතයට ගිහින් අම්මා මෙහෙම කරා මට සැලකුවා කියලා පරණ සිද්ධිය ඔළුවේ දාගෙන දුක් වෙන්නත් පුළුවන් ඕනේ නෑ හැබැයි වර්තමානයේ හුස්මට දාපු ගමන් මේන් හුස්ම වැඩ ගෝචර අරමුණට දැම්ම දැන් ශෝක තියෙනවද ශෝක නැතුව ඉන්න පුළුවන් ඕනේ නෑ නිකන් හිටියක් අඬන්න එවුනාට අපි කොහොමදත් එහෙමනේ අඬන්න පුදුම කැමැත්තක් දුකෙන් ඉන්න පුදුම කැමැත්තක් සතුටින් ඉන්න කැමතිද නිකන් කතා කරලා බලන්නකො දුකමද කියන්නේ සතුටමද සමහරු කතා කළොත් දුක ප්‍රශ්න පත්තර ඇයි පින්වත්නි මේ වර්තමානයේ ඉන්න දන්නේ මෙතන සහනේ තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ මේ ලෙඩ ඇස්සේ බලන්නකො හුස්ම රැල්ල නතර වෙලාද කියලා බලන්නකො ඕක දිහා කිසිම ගැටලුවක් නැහැ ඒ වෙලාවේ මනස ශ්‍රේෂ්ඨ වෙනවා ආතති සියල්ල අයින් වෙනවා හැබැයි පත්තරේ ගන්නවා පුවත්පත් ගන්නවා හිත ගෘහමූලකයා ගෙදරින් එළියට ගිය ගමන් ප්‍රශ්න කවුද ගෘහමූලකයා හිත ගෘහය මොකද්ද ශරීරේ මේ ගෘහය ඇතුළේම ගෘහමූලකයා තියාගන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ අපේ ගෘහමූලිකයා ගේ ඇතුලේ දින්නේ රටවල් වලද තොරතුරු අරවා මෙව්ව ඇමරිකාව ජපානයේ රටවල් කානක තොරතුරු ගෙදර ප්‍රශ්න අල්ලපු ගෙවල් වල ප්‍රශ්න ඊයේ ප්‍රශ්න පෙරේදා එව්වා හෙට තියෙන ඉවෙන්ට තියෙන එව්වා ගෘහමූලිකයා ගේ ඇතුලේ නෑ දුක එනවද නැද්ද අසහන එනවද නැද්ද එනවා පින්වත්නි දැන් මෙයා මොකද්ද කරන්නේ අර කරදර මොනවා තිබ්බත් ශබ්ද අස්සේ වේදනා අස්සේ සිතුවිලි අස්සේ බලන්න පුරුදු වෙනවා මොකද්ද හුස්ම බලනවා හරහා බලනවා මෙන්න මේ විදිහට බලනකොට මෙයාට පේනවා මෙව්ව අස්සෙත් බලන්න පුළුවන් දැන් මෙයාගේ සතිය මං කියවා දියුණු වෙනවයි කියලා බාධක තියෙද්දි සතිය වඩන එක තමයි හපංකම වාහන පාරේ නැති වෙලාවක වාහනය නැත්තම් පිට්ටනියක අපි කියමු වාහනේ අරගෙන යන කෙනාද දක්ෂ වාහන රාශියක් තියෙන තැනක වාහනේ හප්ප ගන්න නැතුව මහමග යන කෙනාද දක්ෂයා දක්ෂ රියදුරා කියන්නේ කාටද පින්වත්නි
පිට නියලන කෙනාටද නෑ. එයා දක්ෂයෙක් නේ. වාහන නෑනේ කොහොමද හැප්පෙන්න එකක් නෑනේ. හැබැයි දක්ෂයා කවුද? වාහන විශාල ප්‍රමාණයක් තියෙද්දිත් හප්පගන්නේ නෑ. ඔන්න උපමාව. සද්ද වේදනා සිතුවිලි නැති වෙලාවේ හුස්ම බලන එකද දක්ෂකම? නැත්තම් ඒ බාධක තියෙද්දි හුස්ම බලන එකද දක්ෂකම? මොකද ඔබ කියන්නේ? දක්ෂකම මොකද්ද? බාධක තියෙද්දි හුස්ම බලනවා. මූල කමඨාන අතහරින්නේ නැහැ. බාධක තියෙනවා පින්වත්. බාධක තියෙනවා. හැබැයි ඒවා තියෙද්දි හුස්ම බලන එකෙන් මියාගේ සතිය දියුණු වෙනවා. දක්ෂ සතිමත් කෙනෙක් දක්ෂයෙක් වෙනවා. මියා කුසලතා ඇත්තෙක් බවට පත් වෙනවා. ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා. හැබැයි මම හුස්ම බලනවා ඒ වාස්සේ. මෙන්න මෙහෙම පින්වත්නි, බාධා තියෙද්දී සතිය පුරුදු කරගන්නට පටන් ගත්තොත්, සතිය ගැට ගහ ගන්නට පටන් ගත්තොත්, මෙයාට මේ පරියංකයේ තියෙන ಗುಣ එදිනෙදා ජීවිතයේ යම් යම් අවස්ථාවලදීත් පාවිච්චි කරන්නට පුළුවන්. ගැටලු තක්කු මුක්කු හිතේ අයහපත් වාතාවරණයක් පවතින වෙලාවක උනත් අර පුරුද්ද අපත යනවද? නෑ පින්වත්. එයා පරියංකයට ගිහිල්ලා දන්නවා සද්ද බාධක වේදනා මොනවා තිබ්බත් මං හුස්ම බලනවා කියලා පුරුද්දක් ඇති කරගත්තොත්, දක්ෂකමක් කුසලතාවයක් ඇති කරගත්තොත් මෙයාට මේක සාමාන්‍ය ජීවිතයේදීත් පාවිච්චි කරන්න පුළුවන් පින්වත්නි. ඔන්න සම්මුඛ පරීක්ෂණයක් එනවා, විභාගයක් එනවා. ඒ වගේ මොනවා හරි සමිතියක කතාවක් කරන්න වෙනවා. එතකොට පින්වත්නි මොකද වෙන්නේ? හිත වික්ෂිප්ත වෙනවද නැද්ද? විභාගය මොනවා හරි බාර දුර වැඩක් කතාවක් කරන්න උනොත් දැන් හිත වික්ෂිප්තයි, කලබලයි, නොසන්සුන් වෙනවා. අපිට ඔහොම අවස්ථා තියෙනවා ජීවිතේ. විවිධ අවස්ථා එනවා, ඔහොම අභියෝගශීලී අවස්ථා එනවා. ආන් ඒ වගේ වෙලාවක පින්වත් හිත ගැහෙනවා, විසිරෙනවා, කලබල කරනවා, නොසන්සුන්. අද ගොඩ දිනකොට ඒක වෙලා තියෙන්නේ. විවිධ සම්මුඛ පරීක්ෂණ, විවිධ තරඟ වලට යන අය කොච්චර දක්ෂතා තිබ්බත් ඒ වෙලාවේ හිත වික්ෂිප්තයි. එතකොට යාට ඒ වැඩේ කරගන්න පුළුවන්ද? බෑ. ඒක ඒ වෙලාවේ හිත එකක කරගන්න ක්‍රමයක් දන්නේ නෑ යා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ආන් ඒ වාගේ වෙලාවක අර පුරුද්ද පාවිච්චි කරන්න පුළුවන්ද? බැයිද? මෙන්න පින්වත් හිත ගැහි ගැහි තියෙනවා. මෙයා කරන්නේ ඉක්මනටම අර වටපිට ශබ්ද කලබල කරනවා. ඒවත් කට්ටියක් තියෙනවා. හැබැයි මෙයා අර පුරුද්ද ආන් ඒ වෙලාවට පාවිච්චි කරනවා. ඒ අස්සේ හිත ගැහෙද්දි, හිත කලබල කරද්දි, හිතුවිලි පහළ වෙද්දි එයා ඒ අස්සේද මොකක්ද දිහාද බලන්නේ? ආනාපානයට හිත දානවා. අපිට මේ සතිමත් බව කියලා දුන්න අපේ ගුරු දේවෝත්තමයන් වහන්සේටත් ගිහි කාලේ මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වුණාලු. සම්මුඛ පරීක්ෂණයට ගිහි ජීවිතයේදී යන අවස්ථාවක උන්වහන්සේ කලේ. එතකොට ගිහි ජීවිතයේදී උන්වහන්සේ සතිය පුරුදු කරනවා. ඉක්මනටම හුස්ම රැල්ල දිහා බැලුවොත් හිත නිවිලා ගියාලු. ප්‍රශ්න සුදු ජාතික පිරිසක් අහගෙන ගියාලු. වික්ෂිප්ත නැහැ, කලබල ගතිය අඩු වුණා. ආනාපානේ බලන්නකො පුරුදු කරලා තිබ්බ නිසා මෙයා මේක පාවිච්චි කරනවා. අජාන් බ්‍රහ්මවංශෝ හාමුදුරු ගැන අහලා ඇති ඔබ. උන්වහන්සේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විභාගය ලියනවා උදේවරුේ, දවල්වරුේ විවේකයේදී ආනාපාන සතිය වැඩවල. එතකොටත් කතෝලික කෙනෙක් මෙයා. බලන්නකො මේ මයින්ඩ්ෆුල්නස්, මේ සතිමත් බවෙන් ප්‍රයෝජන ගත්ත හැටි. හුස්මට දාපු ගමන් අර ගැහෙන හිත, කලබල කරන හිත එහෙම තැම්පත් වෙනවා. වතුර මුට්ටියක්, බත් මුට්ටියක් පැහීගෙන එනකොට, කිරි මුට්ටිය පැහීගෙන එනකොට වතුර ටිකක් දානකොට ආපහු ඒක නිවිලා යන්න වගේ අර ගැහෙන මනස පින්වත්නි නැවත මේ මූල කමඨහනට, තමන්ගේ කර්මස්ථානට දාපු ගමන් අර ගැහෙන ගති, වික්ෂිප්ත ගති සියල්ල යටපත් වෙලා මනස ශාන්ත බවටපත් වෙනවා. මනස ශාන්ත කරගන්න මේ අරමුණක් පින්වත් මේ දවස්වල කියන්නේම විනාඩි 10ක්වත් උදේට මේක කරන්න, දවල්ට කරන්න, හවසට කරන්න. මේ කාලේ පාවිච්චි කරන්න මේ වැඩේ පින්වත්. කොහොම ගැහි ගැහි බයෙන් හිටියොත් අපේ ප්‍රතිශක්තියක් නැති වෙනවා පින්වත්. මනස වැටෙනවා, කය වැටෙනවා, ලේ ධාතු අපිරිසිදුයි. නිතර බයෙන් ඉන්නේ. ඕනෑම රෝගයක් එනවා. මොකද කය දුර්වලයි, මනස දුර්වලයි නා. ඔබ පාවිච්චි කරන්නේ මේ වැඩේ මනස ශක්තිමත්ව තියාගන්න. එන අභියෝග වලට මුහුණ දෙන පිරිසක් මේ බෞද්ධයා කියන අය. සැලෙන පිරිසක් නෙවෙයි. හයිය තියෙනවා යාගේ මනස. සැලෙන්නේ මේ සසර ස්වභාවය දැකලා යා නොසැලෙන මනසක් හදා ගන්නවා. ඒ වගේ ගැලවෙන්න පුළුවන් විමුක්තියක් හදා ගන්න කෙනෙක් බෞද්ධයා කියලා කියන්නේ.
බලන්නකො මේවා පාවිච්චි කරන්න හොඳම කාලෙ මේ. පෞද්ගලික දවසක බණක් අහලා කියනවා මේ දරුණුව මේ රෝගේ තියෙන පලාතක තැනැත්තිය ස්වාමීන් වහන්සේ මේ දවස්වල නම් සතිය විතරයි. වෙන සරණක් නැහැ අපිට කොනවා වෙයිද දන්නේ මේක පුරුදු කරන වෙලාවේ මනස ශාන්තියටපත් වෙනවා. සිරකරුවෙක් කියනවා සක්මන් භාවනා කරන වෙලාවේ මං පසුතැවි ඉන්නේ පසුතැවෙන මනසක් මට තියෙන. හැබැයි සක්මනේ දකුණ මේ දකුණයි තියන්නේ කියලා දන්න වෙලාවේ මගේ අසහනේ වෙලාවෙත් හිතේ තිබ්බේ නෑ කියනවා. බලන්නකො පින්වත්. අඟුලිමාලට පිටුනේ මේක. වර්තමාන මොහොතට කයට, පයට, දකුණට වමට හිතට ගත්ත ගමන් සියලු අසහන යටපත් වෙනවා. කොච්චර වටිනවද බලන්න. ඒ නිසා පින්වත්නි ඕනෑම කරදරයක් ප්‍රශ්නයක් ආපු වෙලාවේ ඔබ බලන්න ඕනේ මොකක් දිහාද? ඔබේම නාසිකාග්‍රේ හුස්ම දිහා බලන්න. හැබැයි ඒකට පෙර අපි මේක එදිනෙදා පුරුදු කරලා තියෙන්න ඕනේ නැද්ද? මේක පුහුණු කළ කෙනෙකුට තමයි අර කරදරේ අස්සෙදී වුණත් හුස්ම දිහා බලන්න පුළුවන්. එහෙම නැතුව ඉතින් මේක ඒ වෙලාවේ කරන්න පුළුවන් එකක් නෙවෙයි. මෙයා හොඳට භාවිත බහුලීකృత කරලා හොඳට ආනාපාන සතිය වඩලා තියෙන කෙනෙකුට අර වගේ අවස්ථාවවලදීත් මේ වැඩේ පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා. එතකොට අර සබකෝල ගති හිතේ තියෙන වික්ෂිප්ත ස්වභාවයන් අයින් වෙලා මනස සාමයටපත් වෙලා ඔබේ සියල්ල ජයග්‍රහණය කරගන්න පුළුවන්. ලෞකික ජීවිතයේ දේවල් උනත් මම මතක් කරා. ඒවට පවා මේක උපයෝගී කරගන්න ඇති. එතකොට පින්වත්නි මෙන්න දැන් ඔබට වැටහෙනවා එහෙනම් බාධක මැද සතිමත් වීමේ තියෙන වැදගත්කම. අර ශබ්ද ඊවට චෝදනා කර කර ඉන්නේ. වේදනා ඊවට චෝදනා කර කර ඉන්නවද? සමහරු දුරකථනයෙන් අහනවා ප්‍රශ්න ස්වාමීන් වහන්සේ මට මේ සද්දනේ මට කරදරයිනේ මේ හුස්ම රැල්ල තියාගන්න බෑ. මට හිතුවිලි එනවනේ. දැන් මෙන්න විසඳුම පින්වත්නි මොකද්ද? සද්ද තියෙද්දි බලන්ට හුස්ම රැල්ල දිහා. වේදනා තියෙද්දි බලන්ට හුස්ම රැල්ල දිහා. සිතුවිලි තියෙද්දි හුස්ම රැල්ල දිහා බලන්න. එතකොට ඔබටම වැටහෙයි ඒවා තියෙද්දි හුස්ම දිහා බලන්ට පුළුවනි. ඒක සතියේ දක්ෂකමක් සතියේ දියුණු වීමක් බව මතක තියාගන්න. මෙන්න මේ විදිහට පින්වත්නි මේකට උදාහරණයක් උපමාවකට දෙනවා. මේ බාධක අස්සේ බලන එකට වේදිකාවක් තියෙනවා. මේ වේදිකාවේ විවිධ නළු නිලියන් ඉන්නවා. පසුබිමේ විවිධ දර්ශනතල තියෙනවා. දැන් ඔන්න ප්‍රධාන නළුවට ඔබ එහෙම දේවල් දැකලත් ඇති. එක ආලෝකයක් එල්ල කරනවා හරියටම ප්‍රධාන නළුවට. අනිත් ඔක්කොම අඳුරේ තියෙනවා. එතකොට දැන් මේ අතරින් ඔබට පෙනෙන්නේ මොකද්ද? දර්ශනය වෙන්නේ මොකද්ද? අර ප්‍රධාන නළුව විතරයි. අවශේෂ නළුව අනිත් අයත් ඉන්නවා පසුබිම වටේ පිට ඉන්නවා. හැබැයි ඒ අයට ඇහැ යන්නේ නැහැ. එතකොට අපි ප්‍රධානත්වයේ දෙන්නේ අර ආලෝකය යොමු කරපු කෙනාට වගේ අපිත් මේ භාවනාවේදී ආලෝකය එල්ල කරන්න යන්නේ මොකේද? මූල කමඨාන. ඒකට කියනවා මොකද්ද? මූල කමඨාන. අපි ගත්ත අරමුණ, කුසල් අරමුණ, නාසිකාග්‍රේ වැටෙන හුස්ම රැල්ල. ඒක තමයි ප්‍රධානම නළුවා. අනිත් අයත් ඉන්නවා, ශබ්දක් තියෙනවා, වේදනක් තියෙනවා. අපි අවධානය යොමු කරන්නේ නෑ. ඒවා තිබ්බදෙන් ඒවා ප්‍රශ්නයක් කරගන්නේ නැතුව අපි ප්‍රධාන කමඨහනට, මූල කමඨහනට විතරක් ආලෝකය එල්ල කරන්න වගේ අපේ හිත එල්ල කළොත් ඒක දක්ෂකමක් පින්වත්නි. ඕක මතක තියාගන්න. තව උපමාවකට ගියොත් පින්වත්නි ඔන්න පින්වතුන් ඔන්න ආරාධනා කරන ඔබේ නිවසේ තියෙන උත්සවයකට අමුත්තන්ට ආරාධනා කරනවා. ප්‍රධාන අමුත්තෙකුටත් ආරාධනා කරනවා. තේරුණාද? දැන් ඔන්න 10 ඒ කාලට තමයි ප්‍රධාන අමුත්තා එන්නේ. එතකන් අපි ඉන්නේ කවුරු එක්කද? අවශේෂ අමුත්තෝ පිළිගන්නවා. ඒත් එක්ක කතා කරනවා. ඉතින් ඒ විදිහට කරනවා. ප්‍රධාන අමුත්තා එනවයි කියලා ඒ වෙලාව ආසන්න වුණාම අපි යනවා ඉක්මනටම කවුරු පිළිගන්නද? ප්‍රධාන අමුත්තා පිළිගන්න යනවා. දැන් එයා ආවට පස්සේ අපි එයාව පිළි අරගෙන එක් කරගෙන ගිහින් සංග්‍රහ කරලා ඒ ප්‍රධාන අමුත්තා යනකම්ම ඉන්නේ කවුරු එක්කද? ප්‍රධාන අමුත්තා එක්ක. අනිත් අමුත්තෝ තරහ වෙනවද ඒකට? අපිත් එක කතා කරන්න එන්ටත් කියලා අර ප්‍රධාන අමුත්තා එක්ක විතරයි මෙයා කතා කරන්න කියලා එහෙම කියනවද කවුරුවත්? තරහ වෙන්නේ නැහැ. ප්‍රධාන අමුත්තට
සලකන එක තමයි මේ වෙලාවේ කළ යුතු. නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. අනිත් අමුතු තරහ වෙන්නේ නැහැ ප්‍රධාන අමුතට සැලකුවා කියලා. ඔන්න ඕකම උදාහරණයට ගන්න. පින්වතුන් ඔන්න අදිෂ්ඨානයක් ඇති කරගත්තා නම් මං ප්‍රධාන අමුත්ත විදියට මං මේ වෙලාවේ මුළු අවධානෙම තියන්නේ මුළු ලෝකෙම තියෙන අරමුණු අයින් කරලා මේ හුස්ම රැල්ල කියන මේ අරමුණට තමයි ප්‍රධානත්වය දෙන්නේ කියලා තෝරාගත්තා නම් ඊට පස්සේ අර අවශේෂ අමුත්තෝ වෙත අවධානය යොමු කරනවද? නෑ පින්වත් ඒවට ප්‍රශ්නයක් කරගන්නේ නෑ අපි. අපේ අවධානය තියාගන්නේ ප්‍රධාන අමුත්තා විශේෂයි නැත්නම් ආනාපාන සතියේ විශේෂයි විතරමයි. ඔන්න උපමාව. දැන් ඔබ දන්නවා ඔබ වාහනය පදවනකොට ඒ වීදුරුවෙන් එළිය බලාගෙන අනිත් වාහන අවටින් පිටින් එහෙට මෙහෙට යනවා පේනවද නැද්ද? ඒවා අපි ප්‍රශ්නයක් කරගන්නවද? නෑ ඒවා යනවා ඒකේ දිශාවලට විවිධ වාහන යනවා. අපි ඒවත් දකින්නවා. හැබැයි අපි අවධානය යොමු කරනවද? ඒවා කොහෙටද යන්නේ කියලා හැරි හැරි බලන්නේ. අපි මේ තමන්ගේ වීදුරුව දිහා බලගත්තා යනවා. අරවා ඒ සංඥා වශයෙන් අපි අඳුනාගත්තත් ඒවට අවධානය යොමු කරන්නේ නෑ. ආන් ඔච්චරයි භාවනා කරනකොට මතක තියාගන්න. සද්ද වේදනා එව්ව ඇවිල්ලා යයි. ඉතින් අර අපේ වැඩේ අපි කරනවා එච්චරයි. ඒව දිහා බලන්න එපා. තමන්ගේ වාහනේ ඉස්සරහා බලාගෙන යන මිසක් මේ වටපිට යන්නේ කවුද එන්නේ කවුද කියලා බලන්නේ නෑ වගේ ඒවා ගණන් කරන්න යන්න අපි යන්නේ පින්වත්. ඒව නැති කරන්න හදන්නෙත් නෑ. ඒවට පාඩු ඒවා යයි. මට තියෙන්නේ ආනාපානෙත් එක්ක හාදකම තියෙන එක විතරයි කියලා මෙයා කටයුතු කළොත් එයාගේ භාවනාව දිනෙන් දින සාර්ථකත්වයට පත් වෙනවා අත්දැකීම් ලබනවා. ගුරු උපදෙස් අනුව මෙයා භාවනා කර වැටි වැරදි ප්‍රශ්න එනවා අභියෝග එනවා හිත කැඩෙනවා ආයේ කරනවා ආයේ වැටෙනවා නීවරණ බැට දෙනවා අපහසුයි ආතාපි වීරියෝ නැහැ ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ කියන බුදුහාමුදුරු දැටි වීරියක් ඕනේ සැලෙන්නේ නැහැ මෙයා වැටි නැගිටිනවා පින්වත්නි අපි පුංචි කාලේ කොච්චර වැටුණාද ආයේ නැගිට්ටා උනෑම වැඩක් කරනකොට පින්වත්නි එකවරම සාර්ථක වෙනවද? මොනවා හරි වැඩක් කරනකොට මොනවා හරි සංගීත භාණ්ඩයක් ඉගෙන ගන්න. එක දවසෙම අපි ওই වීණාව ඒව මේ ගහන්න පුරුදු වුණාද? නෑ පින්වත්නි වැරදි ටික ඉගෙන ගත්තේ. භාෂාවක් අලුතෙන් භාෂාවක් ඉගෙන ගන්නකොට ඉංග්‍රීසි භාෂාව දෙවන භාෂාව ඔච්චර අමාරු වෙන්ද වැරදි ටික පුරුදු වුණේ. හැම දෙයක්ම එහෙමයි ජීවිතේ. ඒවා කරද්දි බයිසිකලයක් පදිනකොට අපි වැටුණා කියලා එහෙම අතහැරියද වැටි තුවාල කරගෙන ආයේ පුරුදු වුණා. මොකද කළේ? තුවාල කරගෙන ආයේ පුරුදු වුණා. හැබැයි භාවනා කරද්දි අනේ මට බෑනේ භාවනා. මේ එක දවසක් ඉඳගත්තේ. මගේ හුස්ම හිටින්නේ නෑනේ මේ සද්ද වලට කැඩෙනවා. එච්චරයි. ආයේ කරනවද? ඒකේ අපි හිතනවා අනිත්‍යව වැරදුනාට ඒක එක දවසෙන් හරියන්න ඕනේ කියලා හිතනවද නැද්ද කොටදිනේ? අපිට කියනවා අපි හිතන අහනවා ප්‍රශ්න. ආමුදුරනේ මගේ මේ මට හරියන්නේ නැතුව පිං නැතුව ඇති. ත්‍රි හේතුක ප්‍රතිසන්දි නැතුව ඇති. හුස්මේ හිටින්නේ නැහැ. එක දවසෙන් හරියන්න ඕනේ නැද? නෑ පිංවත්නි මනස තේරුම් ගන්න. මනස තේරුම් ගන්න අපි මේ අභාවිත මනසක් ආදි කාලෙකට අතීත සංසාර ජීවිතවල මේ ජීවිතෙදිත් වැඩි හරිය අපි කරන්නේ දරුවෝ මල්ලෝ අර කබාන වස්තු වතු පිටි ඒව හදන හැටි ගොඩ නැගිලි හදන හැටි වාහනයක් ගන්න හැටි එව්වමයි දරුවන්ට උගන්වන්න හැටි දරුවන්ට උගන්වන්න හැටි රටකට යන හැටි ඔව්වා කර ඉඳලා මේ S2 පියාගෙන විනාඩි 5ක් හුස්ම දිහා බැලුවට හිටිනවද එකවරම නෑ පින්වත්නි කැඩෙනවා විසිරෙනවා ආයෙ කරන්න ආයෙ කැඩෙනවා විසිරෙනවා ආයෙ කරන්න වැරදි කරන්න ඕන් ඔහොම කරන්න පින්වත්නි මේ උපක්‍රම හරහා තමාගෙම සතිය Taman දියුණු කරගන්නවා ඒක හොරකම් කරන්න පුළුවන්ද කාටවත් තමන්ම පුරුදු වෙවි වැටි අත්දැකීම් ලබ භාවිතාය අතහරින්නේ ආයෙ කරලා ලොකු අත්දැකීමක් ලබනවා තමන්ම ගුරුවරයා කරගන්නවා ඒ දැනුම පින්වත්නි පුදුම වටිනා දැනුමක් මේ ශ්‍රේෂ්ඨම වැඩේ ඔබ කරන්නේ ආර්ය පරිශ්‍රණය කරන්න උත්සාහ කරන කෙනෙක් ඒ සඳහා මේ අඩිතාලම පසුබිම හදා ගන්න කෙනෙක් ඔබට දෙවිවරු පව වදිනවා කියලා මතක තියාගන්න මේ වැඩේ කළොත් මේ බණහල එක්කෙනෙක් අද ඉඳන් මේ වැඩේ කරන්න පටන් ගත්තොත් දෙවියෝ සතුටු වෙනවා දෙවියෝ ඔබ ආරක්ෂා කරනවා බ්‍රහ්මවරු සාදු කියනවා ඔබට ඒ තරම් මේ බුද්ධ ශාසනේ භාවනා කරන කෙනාගේ හදවතේ තමයි තියෙන්නේ පින්වත්නි බුදුහාමුදුරු දේශනා කළේ ධම්මාරාම භික්ෂුව භාවනා කරන වෙලාවේ ධම්මාරාම විතරයි මං කියපු දේ කරන කෙනා
අනිත් හාමුදුරුවෝ මල් පූජා කරනවා, විවිධ පූජා කරනවා, ආදාහන පෙරහැර කරනවා. අර හාමුදුරුවෝ ගිහින් භාවනා කරනවා. බුදුහාමුදුරුවෝ 3 යලක් සාදු කිව්වා. ධම්මාරාම විතරයි මගේ ගෝලයා කිව්වා. දැන් අපි ගෝලියෝද බුදුහාමුදුරුවන්ගේ භාවනා කරන්නේ නැත්තම්? අපි ඉතින් මල් මං කියන්නේ ඒවා කරන්ට ඒක පූජාතියතිය ඉන්නවා. මේ ඕනෑම වැඩේ කරනවද? ඉව්වත් කරන්ට. මේකත් කරන්ට අද ඉඳන්. එච්චරයි මං කියන්නේ එකක්වත් අතහරින්න එපා. ඒ පූජා වලින් තමයි මනස හැදෙන්නේ. එතෙන්ට එන්න එකවර බෑ. ඒවත් අපිට අවශ්‍යයි. හැබැයි මේ වැඩෙත් කරන ශ්‍රේෂ්ඨයෙක් වෙන්න ඕබ. මෙන්න මෙහෙම පින්වත්නි තමාගේම සතිය තනවා වඩාගෙන යන්න මෙයාගේ සතිය සමාධියක් බවට පත් කරගන්න පුළුවන්. සමාධිය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. තමන්ගේ හිත සහ මූල කමඨහන වැඩි වාර ගණනක් එකතු වීමේ ප්‍රතිඵලයක් විදිහට මෙයා තුල සමාධියක් හැදෙනවා. නීවරණ නැති පිරිසිදු හිත ඒකාග්‍ර බවක් හිතේ ඇති වෙනවා. විසිරෙන ගතිය අඩු වෙලා අග්ගලා ටිකක් කුඩු ටිකක් විසිරුණාට පස්සේ පැණි ටිකක් දාලා එකතු කරන්න වගේ මෙයා මේ උපක්‍රම හරහා හිත එකතු කරනවා. මනස ශක්ති සම්පන්න වෙනවා. විසිරෙනකොට ශක්තිය අඩුයි මනසේ. දැන් මෙයා එකතු කරනවා. මේ දවස්වල ශක්තිමත් කරගන්න මනස. විසිරි ඉන්න එපා. වුවා ගැන හිත පසුතැවි මේ වැඩේ කරන්න එකඟ වෙයි. හයිය වෙනවා හිත. ප්‍රබල වෙනවා. එකතු වෙන්න ශක්තිය වැඩි හිතේ. මේ ලෝකේ තියෙන වටිනාම මෙවලම හිත. මේක දියුණු කරගන්න මේ කාලේ පාවිච්චි කරන්න පුළුවන් තරම් විවේකේ හම්බෙලා තියෙන. කොහෙවත් යන්න එපා කියලා කියන්නේ. ගෙදෙට්ටම වෙලා මෙන්න මේ වැඩේ කරන්න. මේ ශ්‍රේෂ්ඨ වැඩේ පටන් ගන්න පින්වත්. මෙහෙම කරනකොට මෙයාග තුල සමාධියක් පෙළ ගැහෙනවා. ඕම් පින්වත්නි ගම්බීරෝපී ධම්මෝ පටිපක්ක විදමනේන සුපාකටෝ භවෙය්‍ය. මෙන්න මේම හිත එකඟ වෙන්න සමාහිතෝ භික්කවේ යථාභූතං පජානාති. මෙයාගේ එකක හිතට යථාභූත ඥාන දර්ශනය පේනවා. පිරිසිදු මනසට ඇත්ත ඇති සැටියෙන් වැටෙනවා. බලන තැන මෙයා විපස්සනාවට හැරෙනවා. මේ සමාධියක් හදාගත්තට පස්සේ හුස්ම රැල්ල බැලුවත් ඒක හටගත්ත වෙනස් වුණ නැති වුණා. සමාධිය පෙළගස්සෙනවා විපස්සනාවක් සඳහා. වේදනා දිහා බැලුවත් එක විදිහට තියනවද? හටගත්ත වෙනස් වුණ නැති. සුඛ වේදනත් එච්චරයි, දුක්ඛ වේදනත් එච්චරයි, අදුක්ඛම සුඛ බැලුවත් එච්චරයි. හිත දිහා බැලුවත් හිතත් මොකද පින්වත්නි? සිතුවිලි හට ගන්නවා. වෙනස් එකම සිතුවිල්ලක්වත් දිගට තියනවද බලන්නකෝ. රාගේ හටගත්තා. රාගේ බව හඳුනාගත්තා. මේ නැති වෙලා යනවා. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. දැන් විපස්සනා කරනවා මෙයා. තමාගේම ඇතුලේ බලන්නේ. මේ එළිය බලන්න වෙලාවක් නැහැ. මේ ඇතුලේ බලනකොට මේ හිතුවිලි හට ගන්නව නැති වෙනවා. වේදනා හට ගන්නව නැති වෙනවා. කය ඉරියව් මේ මාරු වෙනවා, නැගිටිනවා, දුවනවා. එක ඉරියව් ටිකක් විතරයි. සතෙක් පුද්ගලයෙක් නැහැ. මේ මෙයාට ටික අවබෝධයට යනවා පින්වත්. හිතුවිලි ටිකක් කර සතෙක් පුද්ගලයෙක් නැත්තේ. ධාතු ස්වභාවයන් ටිකක් කර පඨවි ආපෝ තේජෝ ආදී ධාතු ටිකක් නලියනවා. හැර මෙතන කෙනෙක් නැහැ. ඒ සියල්ල බලන්ට මෙයාට තේරෙනවා ඕන් අනිත්‍යයි. පෙළෙන ගතියක් තියෙනවා. දුක්ඛ ගතියක් තියෙනවා. වෙනස් වෙනවා හැමදේම. අනිත්‍යයි දුක්ඛයි. මේකට මම මගේ කියන්න පුළුවන්ද? මගේ පාලනයෙන් තුරයි අනාත්ම බලන්නකො ත්‍රිලක්ෂණේ. තමාගේ ඇතුළට යනකොට මෙන්න මේ අවබෝධය මේ ශ්‍රාවකයා තුළ ඇති වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. අවබෝධය ඇති වෙන්න මේකේ නිස්සාරත්වයේ දකින්නකොට ඔබ බලන්න මණිකක් ඒකේ paludu වැඩි වෙනකොට මේ මණිකේ වටිනාකම මොකද වෙන්නේ? අඩු වෙන්න වගේ අපේ මේ ඇතුලේ බලනකොට මනස බැලුවත්, කය දිහා බැලුවත්, හිත දිහා බැලුවත් වෙනස් වෙනවා නම් මේ වෙනස් වෙනදී මේක දැක්කට පස්සේ මේකට තියෙන බැඳීම අපි හිතන්නේ මේක මම කියලා කෙනෙක් ඉන්නවා මට පුළුවන්. තෝමනේ හිතන්නේ මේක බලන්න මොකවත් මේම බලන්න දෙයක් නැහැ. සාරයක් නැහැ. නිස්සාර ගතිය පේනවා. අනිත්‍ය දුක්ඛ වැටෙන්න මේකේ වටිනාකම මොකද වෙන්නේ? අතහැරෙන ඇත්ත ඇති සැටියෙන් දකින්නකොට තෘෂ්ණාව අඩු වෙනවා. තණ්හාව ශේෂ නැතුව මේ ක්‍රමේ හරහා නිරුද්ධ කිරීමමයි නිවන කියලා කියන්නේ. තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. තණ්හාව ඡය කිරීමමයි නිවන. ඒ නිසා ඒ උතුම් නිර්වාණ ශාන්තිය පිණිසම ඔබ සියලු දෙනාට මේ දහම් කාරණාද උදව් උපනිශ්‍රය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අද සදැහැති පින්බර දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරනවා මාතලේ මිල්ලවානේ පදිංචි විශ්‍රාමික බැංකු නිලධාරී එන්.එම්. තිලකරත්න මහත්මයා සහ සිතුමිනී තිලකරත්න ප්‍රමුදිකා තිලකරත්න යන දියණියන් සහ අමන්ත තිලකරත්න පුතණුවන් විසින් ඒ අය බලාපොරොත්තු වෙනවා මියගිය පිරිසකට පින් අනුමෝදන් කරන්න. මාතලේ මිල්ලවාන පදිංචිව සිට
අමිතා විජයන්ති හේරත්මිය මියගොස් අදට වසර 2ක් ගත වෙනවා. එතුමියට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යටවත්තේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්ය විජේරත්න බණ්ඩා සහ පාඨශාලාචාරිනී එච්.එම්. සෝමාවතී මෑණියන්ට පින් අනුමෝදන් කරන්. මාතලේ ඇල්වල පදිංචිව සිට විශ්‍රාමලත් පාඨශාලාචාර්යව සිට නිදන ප්‍රාප්ත එල්.බී. සමරදිවාකර මහත්මයාට පින් දෙන්න. උඩිස්පත්තුව කුරුකොහොගම තැන්නේ වලව්වේ විසූ සීලවතී පොඩිමණිකේ මෑණියන්ට සහ එම්.බී. සෙනවිරත්න පියාණන්ට පින් අනුමෝදන් කිරීම. දිගන කෙංගල්ල විසූ ටී.බී. විජේසුන්දර මහත්මයාට පින් අනුමෝදන් කරන්නට සහ මිල්ලවානේ විසූ යසවතී මැණිකේ මිත්තනිය සහ පී.ඩබ්ලිව්. ටිකිරිබණ්ඩා සහ ආර්.ජී. කිරිබණ්ඩා මුත්තනුවන් මේ ආදී සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නම් සඳහන් කළ සියලුම දෙනාට මේ පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා අත්පත් වේවා. පින් අනුමෝදන්ව ඒ සියලු දෙනාගේම පරලොව ජීවිත සුවපත් කර ගනීවා. සාංශාරික ජීවිතය සුඛිත මුදිත කරගනු ලබත්වා. සසර වසනා තුරාවට සාපිපාසාදී දුක්ඛ දෝමනස්යන්ට ගොදුරු නොව වාසනාවන්ත සුවපත් ජීවිත අත්පත් කර ගනිත්වා. සාංශාරික ගමන නිමා කරගෙන කෙලවර ජරා ව්‍යාධි මරණාදීන් විනිර්මුක්ත ශාන්ත ප්‍රවරතර අති උතුම් අමා මහ නිර්වාණ ධාතුවෙන් උතුම් සැනසීම ලබත්වා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අපි මේ සියලු දෙනාටම සාදු කියා පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම සෙත් පැතීම් ඉදිරිය සඳහන් වෙනවා. එන්.එම්. තිලකරත්න මහත්මයා ඇතුළු පවුලේ මේ දියණිවරු ඒ වගේම පුතණුවන් ප්‍රධාන මේ මොහොතට සම්බන්ධ පින්වත් ඔබ හැම දිනාටම සම්බන්ධ නොවුනත් අනිකුත් පවුලේ දුවා දරුවන් දෙමාපිය ගුරුවර බන්දු මිත්‍රාදී සැමටත් බණ ඇසූ සෑම දිනාටමත් උතුම් බුදුරුවනේ දම්රුවනේ සගරුවනේ දලදා වහන්සේලාගේ ආශිර්වාදය සැලසේවා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද ශක්තියෙන් ඔබ සියලු දිනාටම සැලසේවා. එල්ලව තිබුණු දුක් කරදර පීඩා උවදුරු අන්තරා ග්‍රහ දෝෂ බාධක බලපෑම් දුරින් දුරු වී යහපත සැනසුම නිදුක් නිරෝගී භාවය හැමට උදා වේවා. මේ ව්‍යසන බිහිසුණු තත්වයන්ට ගොදුරු නොව වාසනාවන්ත සුවපත් ජීවිත ගත කරන්න. ඒ වගේම මේ වසංගත තත්වයන්ට ගොදුරුව සිටින හැම දිනාටම ඊ타ම ඉක්මනට නිදුක් නිරෝගී භාවය සැලසේවා. මේ වසංගත තත්වයේදී රට ජාතිය බේරා ගැනීම සඳහා උදාර මෙහෙවරක යෙදී සිටින සියලුම වීරෝදාර හැම දිනාටම වෛද්‍ය ශාස්ත්‍රයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඒ ආරක්ෂක ක්‍රියාන්විතයන්හි දේශපාලන ශාස්ත්‍රයන්හි කටයුතු කරන හැම දිනාටම නිදුක්ව නිරෝගීව මේ මහා ජාතික කර්තව්‍යයන් කරගෙන යන්නට ශක්තිය ධෛර්යය වාසනාව නොමදව සැලසේවා. පින්වත් ඔබට අපට හැම දිනාටම සැනසෙලිදායක ජීවිත ගත කරන්න. දරුවන්ගේ කටයුතු ඔබේ කටයුතු රැකියා ගොවිතැන් වෙලෙහෙළදාම් මේ සියල්ල සාර්ථක අයුරින් කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් අපේ රට තුළ නැවත ඉතාම ඉක්මනටම ගොඩ නැගේවා. හැම දිනාගේම ජීවිත සුවපත් වේවා. ලෝකයාටම සැනසෙල්ල උදා වේවා. මෙලව ජීවිත සුවපත් කරගන්න, පරලොව සසර ජීවිතාදීද සුඛිත මුදිත කරගන්න, සාංශාරික ගමන නිමා කරගෙන කෙලවර ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් නිවී සැනසෙන්නට කල මේ උතුම් පින්කම පූර්ණේ කළ පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් වෙත්වා. සම්බුද්ධ ශාසනයත් ඔබවත් අපවත් රටත් ජාතියත් ආරක්ෂා කරත්වා. දෙවියන් වහන්සේලාද උතුම් අමා මහ නිවනින් නිවී සැනසෙත්වා කියන අදහසින් දෙවියන් වහන්සේලාට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු.
පින්වත්නි පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ පූජනීය රාජසිංහගම තිලක ධම්ම පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කර ගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදුනාද පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින්වත්නි ඒත් සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙතගෙන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදුසසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.